ස්වාමීන් වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා වේවා. මෙම ශුද්ධ වූ සවස් දවසේ උදෑසන අද මෙහි ඔබගේ නිවෙස් වලට ගෙනීමට ලැබීම ගැන අපි සන්තෝෂ වෙනවා. මේ කොරෝනා වසංගතය නිසා අපිට අපේ ලයිටස් ස්වභාවයේ දේවස්ථානයේහි දේමය පවත්වන්න බැරි වුණත් අපට අද දවසේදී මේ අන්තර්ජාලය මාර්ගයෙන් වහන්සේගේ දේමය ඔබගේ නිවෙස් වලට ගෙනීමට ලැබීම ගැන අපි සන්තෝෂ වෙනවා. ඔබ සෑම කෙනෙක්ම විද්‍යාසන කාලයේ ඉතා ආදරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ ඔබගේ නිවෙසේ ඉන්න තැන ඉඳලා අපි මෙතන ඉඳලා අපි ඔබ පිළිගන්නවා. අද දවසේ ස්වාමීන් වහන්සේ මේ තුලින් ඔබටද ඔබේ නිවසටද බොහෝ ආශිර්වාද නිදහස් කරන්න කියන එක අපි බලාපොරොත්තුවයි යාඥාවයි. ඒ නිසා අපි මේ දේව මෙහෙය අපි යාඥා කළා. අපි පටන් ගමු සෑම නැගිටලා සෑම කෙනෙක්ම නැගිටලා සිටින්න. ඔබගේ නිවස මේ අවස්ථාවේදී දේව ගෘහයක් කියලා මතක තියාගන්න. අපි යාඥා කළා ස්වාමීන් වහන්සේ මේ දේහමය බාර කරමු. सर्व बलदारी महोत्तम जीवमान देवपियान वहांस में उदयासन काले वहांस पर दुन्ना हो में सबद देव में है अब ये वहां के नाम है वहां से बार क्रम यातना करना देवे ने वहां से दाव से दी मैं देह में निवेश वर्ल्ड गने नमस्कार दी वहां से मैं निवेश वर्ल्ड में अंतर्जाल मागे स्वाइन वहां से आशीर्वाद वहां से अब मुख्य निवेश वर्ल्ड गने का यातना करना देवपियान वहां निवेश नाट स्वामी मैं उदयासन काले तमगे निवेश खमांगे पाउल कुड़ा सभा कोड सलकला स्वामी कुड़ा देवस्थान कोड सलकला वहां से दियो गौरव देन पुलंक मत दुन में मैं स्थान करना सैम देखट दाव से वहां से आशीर्वाद कर मैनव ए नमस्कार प्रभु साहब और याज्ञाव वहां से बार दाव से दी महत बलयुक्त ए हेमत थैंडम में देव में गेनगोस वहां से आशीर्वाद विदास करने की यातना करना देव में मेहवन्ना दासया वहां से दाव से दी बालिंग आल्बेम पुरुवा औतनी वहां से क्रिया करला हरियाकर मेहवंत नमस्कार मेहवंत वहां से वो पाविच कर मैनव निवसिना अभी हमें कर कोड में दाव से एट एकत वेला वहां से अतो स्वंड रसा करंड नमस्कार करंड गायना करंड उदा कल मैनव ऐसे यालेदी वहां के नाम अभी इन्ना गेवल थीला वहां के नाम महिवर गौरव पमना गंड के यातना करना जब यातना करना मैं दास वहां होते दासया वहां आले पे कल्ला औतनी वहां जीवमान फाइंड दीला अभी हदोस पास कर मैनव एतने वहां से लंगवेंड वहां से अलुत बलाप्रत एतकर गंड विविधिमक लबन पुलंका देवेन और दास में देव में तुल महादे वहां से मैं निवेश वर्ल्ड गेडियन केला मैं सियाल बार क्रम स्वामी मैं सियाल इल्ला अब यातना करने यीशु वहां से शुद्ध जी मानव उतुम नामेन आमेन मदार में आस्था वहां से प्रशंसा करने नमस्कार करमी අපි සියලු දෙනාම උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා. උන්වහන්සේ අපිට නැවත ඉරි දිනයක් දීලා තියෙනවා. උන්වහන්සේට අපි ප්‍රශංසා කරන්න. උන්වහන්සේගේ නාමය උසවන පිණිස උන්වහන්සේ අපිට අලුත් දවසක් උන්වහන්සේ දීලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේට ඉන්න ස්ථානයේදී අපි නැගිට සිටමින් උන්වහන්සේට අපි ප්‍රශංසා කරමු. අපි කියමු ස්වාමීනි මේ අලංකාර ආශිර්වාද දවස නිසා වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. වහන්සේ නමස්කාර කරන පිණිස මාව මේ ස්ථානයට වහන්සේ ගෙනාපු නිසා වහන්සේට ස්තුති කියලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. හාලෙලූයා ස්තුති වේවා ස්වාමීනි. හාලෙලූයා ස්තුති වේවා. නොකියාව බෑ මට ඒ නාමේ ස්තුති නොකියාව බෑ මට ඒ නාමේ ස්තුති යේසු ඒ නාමය යේසු නොකියාව බෑ මට ඒ නාමේ අඬගා කියන්න දැන් ඒ නාමේ යේසු අඬගා කියන්න දැන් ඒ නාමේ යේසු යේසු
ඒ නාමේ ඔසවා සියල්ල දැන් ඒ නාමේ ඔසවා සියල්ල දැන් ඒ නාමේ යේසු ඒ නාමය යේසු ඔසවා සියල්ල දැන් ඒ නාමේ හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ අපා පියාණනි ඔබගේ නාමය ඔසවනවා ඔබගේ නාමයට ගෞරව වේවා ස්වාමිනේ ශුද්ධ වූ දෙවි පියාණනි ඔබගේ නාමය ඔසවනවා ස්වාමිනේ ඔබ බලවන්තයි හාලෙලූයා ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනේ ඔබගේ නාමයට ප්‍රශංසා වේවා ස්වාමිනේ ඔබ වහන්සේට නමස්කාර කරනවා ඔබ වහන්සේට ගෞරවය කරනවා ස්වාමිනේ යේසුනි ඔබගේ නාමයට ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වාමිනේ හාලෙලූයා නමදිවි ඔබේ පාමුලේ ඔබේ නාමය ඔසවන්නෙමි කරුණාවේ මාගේ දෙව් සමිඳුන් ඔබේ නාමය ඔසවන්නෙමි නමදිමි ඔබේ පාමුලේ ඔබේ නාමය ඔසවන්නෙමි කරුණාවේ මාගේ දෙව් සමිඳුන් ඔබේ නාමය ඔසවන්නෙමි ඔබ ශුද්ධයි 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 ඔබ ශුද්ධයි 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 ඔබ ශුද්ධයි 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 සෑමරා හාලෙලූයා උන්වහන්සේට අපි නමස්කාර කරමු උන්වහන්සේ අපේ ජීවිතයේ කරපු හැම යාපදේම උන්වහන්සේට සීකරමු උන්වහන්සේට ස්තුති කරමු උන්වහන්සේට ප්‍රශංසා කරමු හාලෙලූයා ස්තුති වේවා ස්වාමිනේ ඔබ වහන්සේ කරපු හැම යාපත් නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ හාලෙලූයා ස්තුති වේවා අපා පියාණනි ඔබගේ නාමයට ගෞරව වේවා ස්වාමිනේ ඔබගේ නාමයට ඔබගේ නාමය ඔසවනවා ස්වාමිනේ හාලෙලූයා හාලෙලූයා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ස්වාමිනේ හාලෙලූයා මහිම වේවා ස්තුති වේවා ස්වාමිනේ හාලෙලූයා හාලෙලූයා ස්තුති ස්වාමිනේ අපි ඉන්න ස්ථානයේදී උන්වහන්සේට ප්‍රශංසා කරමින් මේ ගීතිකාව ගායනා කරමු හාලෙලූයා සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමය තුලමා දරුවේ ඔබයි ලේවල මිලෙන් මා මිලදීගත් අප්පා පියාණනි ඔබයි සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමය තුලමා දරුවේ ඔබයි ලේවල මිලෙන් මා මිලදීගත් අප්පා පියාණනි ඔබයි අපි සියලු දෙනාම ගායනා කරමු අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි
කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන් මා ජීවත් කළේ ඔබයි සදාකාලිකම නොවෙනස් වන්නා වූ දේව රජින්දා ඔබයි සදාකාලිකම නොවෙනස් වන්නා වූ දේව රජින්දා ඔබයි අප්පා පියාණනි 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 ඔබයි අඳුරෙන් එළියට මාගෙන වින්නව දිවියක් දුන්නේ ඔබයි අඳුරෙන් එළියට මාගෙන වින්නව දිවියක් දුන්නේ ඔබයි සතුට සාමය සමාදානයේ කරුණාවේ රජුන්දා ඔබයි සතුට සාමය සමාදානයේ කරුණාවේ රජින්දා ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි අප්පා පියාණනි ඔබයි සීමාවක් නැති නිමාවක් නැති ප්‍රේමය තුලමා දරුවේ ඔබයි ලේවල මිලෙන්මා මිලදීගන් අප්පා පියාණනි ඔබයි හලෙලූයා අප්පා පියාණනි ඔබගේ නාමයට ස්තුති වේවා ස්වාමිනී ප්‍රශංසා වේවා ස්වාමිනී ඔබගේ ලේවලින් මිලදී ගත්ත නිසා ස්තුති ස්වාමිනී අපිට නව ජීවනයක් ඔබ ආසේ දුන්න නිසා ස්තුති ස්වාමිනී සමාදානයේ සතිය ප්‍රීතිය අපිට ඔබ ආසේ දුන්න නිසා ස්තුති ස්වාමිනී හලෙලූයා ස්තුති වේවා ස්වාමිනී හලෙලූයා ආදරවන්ත පියාණනි මේ අලංකාර දවස නිසා ඔබ ආසයට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී ඔබට නමස්කාර කරන්න ගෞරවය කරන්න දුන්නා වූ මේ ආශිර්වාද දවස නිසා ස්තුතියි ස්වාමිනී විශේෂයෙන් ස්වාමිනී ඉතුරු කොට ඔබ ආසයට බාර කරනවා ඔබ ආසය ආශිර්වාද කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා පියාණනි ආමේන් සියලු දෙනාම ඉඳගන්න අපි මේ වෙලාවේදී අපි පණුරු එකතු කරන්න යනවා ඒ නිසා ඔයගොල්ලෝගේ පණුර අතට අරගෙන ඔයගොල්ලෝ ඉන්න ස්ථානයේදී ඒ පණුර ඒ ඔයගොල්ලෝ ගන්න ස්ථානයේදී දෙන්න කියලා ඉල්ලා සිටිනවා
වින්වීම ඔබගින් අඳුරේ මා සිටියද ඔබතුමා මා සෙව්වේ වින්වීම ඔබගින් අඳුරේ මා සිටියද ඔබතුමා මා සෙව්වේ කඳුලැලි පිසදා මහදනස නිසි මග පෙන්නුවේ කඳුලැලි පිසදා මහදසනස නිසි මග පෙන්නුවේ ස්තුතියි ඔබට ස්තුතියි දෙවිඳේ ස්තුතියි ඔබට ස්තුතියි අප්පා පියාණනි ආදර දෙවිඳු ගැලවුම් ගරුතුමනි ශුද්ධ ආත්මයෙනි ශුද්ධ ආත්මයෙනි අපි නැගිට ස්වාමීන් වහන්සේට යාඥා කරමින් මේ මුල් සමාදාන වලට ආශිර්වාද ගන්න කියලා යාඥා කරමු. ඔබේ ගෙදර තිබෙනා ඔබගේ මුදල් ඔබගේ අතට ගන්නට ඔබ ස්වාමීන් වහන්සේ ඒක ඔසවන්ත අපි යාඥා කරමු. සුදු මහෝත්තම දේව පියාණනේ අපි සුද්ධ කරනා ස්වාමී දවසේදී ස්වාමීන් වහන්සේ අපගේ නමස්කාරය ප්‍රශංසාව ගායනා බාරගෙන ස්වාමනේ ඒ ගැන බොහෝ සතුටු වී ඔබ වහන්සේගේ අවමුඛ මේ සාන ඒවා ඔබ වහන්සේගේ කෙනා මේ උදෑසන කාලයේ අපව ස්පර්ශ කරපු නිසා සුදුවන්ත වෙනවා අපේ නිවස් වලට ඔබ වහන්සේ ආශිර්වාදය දැනටමත් නිදහස් කළ නිසා සුදුවන්ත වෙනවා දැන් මේ උදෑසන කාලයේ ස්වාමී වාගේ දරුවෝ ස්වාමී ඒ නිවස් වල ඉඳලා ඔබ වහන්සේ වෙන කරගෙන තෝරගත්ත අපේ මුදල් ඔතේ තියාගන්න අතර ස්වාමීන් වහන්සේ මම යාඥා කරනවා ස්වාමනේ ඒ අතේ තියෙන මුදල් තියාගෙන අයට ඒ නිවෙස් වලට ඒ පවුල් වලට ඔබ වහන්සේ ආශිර්වාද කරන්න කියලා යාඥා කරනවා ස්වාමනේ මේ කාලයේ අමාරු කාලයක් වුණත් ඔබ දරුවන්ට සියල්ල සපයා දෙන්නා වූ ජෙහෝවා ජෛරේව සිරිමින් ස්වාමනේ ඔබ ඔවුන්ට දීලා තියෙන ආශිර්වාද ගැන දීලා තියෙන වූ කැම් බීම ගැන මිල මුදල් ගැන සුදුවන්ත වෙනවා ආදායම් මාර්ග ගැන සුදුවන්ත වෙනවා අනාගතයේදී ස්වාමීන් වහන්සේ ඔවුන්ට තව ඒ ගැන ඔබ වහන්සේ සුදු කරමින් ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබන්නට ඒ මේ දුන්නා මුදල් නිසා ආශිර්වාද කළ මැනව මේ දුන්නා මුදල් වලට ආශිර්වාද කළ ස්වාමීන් මුදලේ ස්වාමීන් වහන්සේ රාජ්‍ය ගොඩනගන්නට ඔබගේ ස්වභාවය අපිට ඔබ මඟ පෙන්වු මැනව ස්වාමීන් වහන්සේ දුන්නාට ආශිර්වාද කළ මැනව සියල්ල ඔබ වහන්සේට බාර කරන අතර ස්වාමීන් දවසේදී ඔබ වහන්සේගේ වචන ගැන 16 බාර කළ යාඥා කරන ස්වාමීන් වහන්සේ ස්වාමීන් ඔබ වහන්සේ ඔහුට අද දවසේ දිනා තියෙන පණිවිඩය දෙවියන් වහන්සේගේ බලයෙන් යුක්තව ඔබ වහන්සේගේ ආලේපයෙන් යුක්තව ඒ පණිවිඩය බෙදා දෙමින් අසන්න අයට ආශිර්වාද වෙන්න විවිධීමක් ලබන්නට ඔබ වහන්සේ ශක්තිමත් වෙන්න ඔබ පාවිච්චි කළ මැනව හැම නිවසටම මේ පණිවිඩය ගොස් ස්වාමීන් නිවසේ ඉන්න නිවසියන්ටද ඒ නිවසටද මහත් ආශිර්වාද ගෙනදෙන පිණිස ඔබ වහන්සේ පාවිච්චි කළ මැනව ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් හස්තර ස්වාමීන් වහන්සේ මේ ඉදිරි සභාවේ දේව මේ ඉදිරි කොටස බාර කරමින් ස්වාමීන් දේව මේ වචනද බාර කරමින් මේ සියලු දේ ඉල්ලා අපි යාඥා කරන්නේ යේසුස් වහන්සේගේ සුද්ධ වූ ජීවමාන වූ උතුම් නාමයෙන් ආමේන්. ඔකේ මේ දවස මව්වරුන්ගේ දවසයි ඒ නිසා අපි අද ඔබගේ නිවස ඔබේ නිවසේ ඔබ මව් කෙනෙක් නම් ඔබ වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාද අපි ඉල්ලා යාඥා කරන්න යනවා මව්වරුන්ගේ දවස ඒ නිසා අපි මේ නැගිටලා ඒ මව්වරුන්ට ආශිර්වාද කළා යාඥා කරමු. සර්ව බලධාරී මහෝත්තම දේව පියාණන් වහන්සේ ඔබ වහන්සේ සුදුවන්ත වෙන සුදු පියාණන් වහන්සේ මේ අපේ ස්වභාව තුළ සිරින්නා වූද ඒ නිවසේ ඉඳලා ඉන්නා වූද ඒ සියලුම මව්වරු ගැන ඔබ වහන්සේ සුදුවන්ත වෙනවා ඒක ඔබ වහන්සේ දිව්‍ය සලස්මක් තිබෙනවා ඔබ වහන්සේ මැවීමේදී ස්වාමී පුරුෂයෙක් සහ භාර්යාවක් කොට මැව්වා
පුරුෂ ශාස්ත්‍රයේ සියක් කර මැව්වා. එවුන්ට ආශිර්වාද කළා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්ව අනුබලා බෝ වී වර්ධන වෙමින් පොළොව පූර්ණ කර ඒක යටත් කරගනී කියලා. ඒ අනුව ස්වාමීන් වහන්සේ මේ මව්වරුන්ට ඒ දුන්නා මාතෘ භාවය නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ ඔවුන්ගේ ජීවිතයේ ඔබ වහන්සේගේ යහපත්කම ඔව් භුක්ති විඳින්න ස්වාමීන් ඒ තුලින් තමන්ගේ දරුවන්ට දීලා තියෙන ආශිර්වාද ගැන තමන්ගේ ස්වාම පුරුෂයන් දුන්නා වූ ආශිර්වාද ගැන ස්තුතිවන්ත වෙනවා. ඔව් වෙස මාංශ වෙලා දේවසේ වැඩ කරමින් ස්වාමීනේ තමන්ගේ දරු මල්ලෝ කොරණගා ගන්නට ඔබ වහන්සේ කරුණාව දීලා තියෙනවා. ඒ ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ යාඥා කරනවා සෑම මව් කෙනෙකුටම ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව ඔබ වහන්සේගේ දිව්‍ය ආශිර්වාද කරවා දෙමින් ඔවුන්ට තව ඥානය ශක්තිය ධෛර්යය දෙමින් ඔබ දේවාන භාවයුත්ව මඟ පෙන්වීම ස්වාමීන් වහන්සේ තමන්ගේ පවුල ගොඩනගා ගන්නට තමන්ගේ දරුවෝ හදා වඩා ගන්නට ඔබගේ ඥානය කරුණාව උපකාරය දෙන්න කියලා යාඥා කරනවා. දෙවියන් වහන්සේ දැන් සුද්ධ පියාණන් වහන්සේ හැම පවුලක්ම ඔබ වහන්සේ ඔය මේ මව්වරු දුන පවුලක්ම බාර කරමින් ඔබ වහන්සේ බුදුමාකාර සමාදාන මේ ඉදිරි කාලේ තුල දෙන්න කියලා යාඥා කරමින් මේ සියල්ල සිරින්නේ යේසුස් වහන්සේගේ ශුද්ධ වූ ජීවමාන නාමයෙන්. ආමේන්. එවන වාඩි වෙන්න ස්වාමීන් වහන්සේ වචන කියන පිළිස අපි සභා ප්‍රධාන සභාපාලකතුමා වන ක්‍රිෂ්ණ රාජා දේවගේතුමාට බාර කරන ස්වාමීන් වහන්සේ වචන කියීම සඳහා දෙවියන් වහන්සේට ස්තුති වේවා. නැවතත් මේ උදෑසන ඔබ සමග කතා කරන්න මට අවස්ථාව දුන්න නිසා දැන් අපි අහුවා වගේම ලෝකේ පුරාම මේ මයි මාසේ දෙවෙනි ඉරිදා තමයි මව්වරේ දින කියලා සමරන්නේ. එම නිසා මේ උදෑසන මම දෙවියන් වහන්සේට ප්‍රේම කරන මම ගැන තමයි කතා කරන්න කැමතියි. හැමෝම දෙවියන් වහන්සේගේ වචනේ කියවන්න ඕන මේ වෙලාවේදී. බයිබලයේ ගත්තොත් දෙවෙනි යෝහාන් පොතේ පදවල් 13යි තියෙන්නේ. එහෙදී යෝහාන් තුමා ලියන්නේ දෙවියන් වහන්සේව ප්‍රේම කරන මවෙකුට තමයි ඒක ලියන්නේ. ඒ පද 13 බැලුවම පොඩ්ඩක් ඒක තමයි මේ මුදාසන කතා කරන්න කැමති. හේතුව අලුත් ගිවිසුම පටන් ගත්ත කාලයේදී සෙනග රැස් වෙන්නේ ගෙවල් වල. මේ මමත් එයාගේ ගෙදර පොඩි සභාවක් තිබුණා. එයායි දරුවෝයි ඒ අසල්වාසී ඔක්කොම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. නිවසක් ඒ කියන්නේ පවුලක් ඒ දවස්වල සභාවක් දැනුත් ඒ විදිහමයි. පවුල ගත්තොත් ඒක පොඩි සභාවක්. දැන් බලන්න ලයිට් හවුස් එක ගත්තොත් පවුල් කීපයක් පළාත් කීපයකින් එනවා. ආවමද සභාව. නැවතත් මේගොල්ලන් යන්නේ කොහටද? යන්නේ තමාගේ ගමට නිවසට ඒ පළාතට. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රමය සමාජයට මේ සුභාරංචිය ගිය යුතුයි. ඒක යන්නේ පවුල් තුලින්. පවුල් කීපයක් මෙතනට එනවා. ඉරිදා දවසකට නැත්තම් යාඥා දවසකට ආයි යන්නේ ඒගොල්ලන්ගේ ගමට හෝ නිවසට හෝ කොහෙවටවත්. එහෙදී තමුන් අනිත් අයට මේ සුභාරංචිය වගේම තමාගේ ජීවිතයේදී ඒ සුභාරංචිය අනුව ජීවත් වෙනවද කියලා තමුන් පෙන්ව යුතුයි. මේ මව ඒ විදියටයි. ඒක තමයි මේ යෝහාන් තුමා මේ ස්ත්‍රීට ලියන්නේ. එයාගේ දරුවයි අනිත් අයත් මේ නිවසේ ඒගොල්ලන් නිතරම එක්කහුව වෙනවා. පරණ අලුත් ගොවිසම ගත්තොත් බලන්න මොන උදාහරණයක් වශයෙන් ගත්තොත් රෝම පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ ගත්තොත් අක්විලා ප්‍රිසිල්ලා කියලා ඒ යුවල ඒගොල්ලන්ගේ නිවසේ රැස්සිය. ඒ වගේම කොරින්ති පොතේ ගත්තොත් කොරින්ති පොතේත් ඒ වගේමයි 16 වෙනි පරිච්ඡේදයේ 19 පදේ ගත්තොත් අක්විලා ප්‍රිසිල්ලාගේ නිවසේ තියෙන සභාවට
ස්තුතිය පවුල්තුමා සඳහන් කරනවා. ඒ වගේම කොලෝසි පොතේ ගත්තොත් කොලෝසි පොතේ 4 වෙනි පරිච්ඡේදය මම හිතන්න හැටියට 25 වෙනි පදයේ ගත්තොත් නිම්ෆා කියලා ස්ත්‍රී කෙනෙක් නිම්ෆා එයාගේ නිවසෙත් ඒගොල්ලෝ සුබ පතනවා. ඒ කියන්නේ නිවස් වල දැන් ෆයිලමන් කියලා පොත ගත්තොත් ඒකේ ෆයිලමන්ගේ ගෙදර සභාවක්. මේක මං කියන්න හදන්නේ මේ මම ගැන තමයි අපි කතා කරන්න හදන්නේ. නමුත් අපි හැමෝම වෙන වෙන පවුල් වලින් මෙතන ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් කල්පනා කරවන්න. තමන් ගෙදර ගියා නම් තමාගේ පවුල් ජීවිතයේදී තමන් අසල්වාසියා තමුන් ක්‍රිස්තියානි කෙනෙක් කියලා ඒගොල්ලන් පිළිගන්න ඕන. ඒක හරි වාසනාවන්ත දෙයක් කරන්න. නමුත් මං කියන්න කැමති සමහර නිවස් ඒ කියන්නේ මේ ස්වභාවය නායකගේ නිවස් ඒ විදිහට හැසිරෙන්නේ නැහැ. ඒ මිනිස්සු පලාතේ මිනිස්සු ඒ වෙනම ගණන් ගන්නෙත් නැහැ. වංචා කරනවා මිනිස්සු. ඒ ප්‍රේමය පෙන්වන්නේ නැත. නමුත් මේ උදෑසන අපි මේ මව ගැන කල්පනා කරලා බලලා මේ පද 13යි තියෙන්නේ. ඒකේ පළවෙනි දේ මේකේ අපි සත්‍යතාවය දැනගත යුතුයි. දැන් අවුරුදු 25ක් හෝ 30ක් හෝ 50ක් හෝ මම සේවය කරගෙන හිටියා නම් සත්‍යතාවය දන්නේ නැතුව ඒ අනුව ගමන් කරන නැත්නම් වැඩක් නැහැ. උඩ ගිහිල්ලා මම 25ක් සේවය කරනවා නම් දෙවියන්ව පිළිගන්නේ නැහැ. මගේ සත්‍යතාව පිළිගත්තාද? දැන් මේක තමයි මේ මවගේ කතාවේදී බලන්න ඕනේ. මේ මව සත්‍යතාවය දැනගෙන හිටියා. තමුන් දැනගෙන හිටියොත් ඒක මදි. ඒ වුණාට මේ අම්මා ඒක දැනගෙන හිටියා. පොඩ්ඩක් කියවලා වුණාට පද තුනම පොඩ්ඩක් කියවමු. යෝහාන්ගේ පොත දෙවෙනි යෝහාන්ගේ පොතේ පළවෙනි පද තුනක් නිකන් කියවමු. දෙවෙනි යෝහාන් පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට තුන්වෙනි පදය දක්වා වැඩිමහල්ලා වන මා විසින්ද අප තුල පවතිනා වූ සදාකල්ම අප සමග තිබෙන්නා වූ සැබෑව උදෙසා මා පමණක් නොව සැබෑව දන්නා වූ සියල්ලන් විසින්ද සැබෑවෙහි ප්‍රේම කරන්නා වූ තෝරාගත් ස්වාමි දුවටත් ඇගේ දරුවන්ටත් ලියා එවන වගනම් පිය වූ දෙවියන් වහන්සේගෙන්ද පියාණන්ගේ පුත්‍ර වූ යේසු ක්‍රිස්තුස් වහන්සේගෙන්ද කරුණාවත් දයාවත් සමාදානයත් සත්‍යතාවෙහි හා ප්‍රේමෙහි අප සමග වන්නේය. පොඩ්ඩක් බලන්න මේ පද තුනෙන්ම හතරවතාවක් එකවතාවක් නේ හතරවතාවක් සත්‍යතාවය ගැන අහලා ඒකේ වැදගත්කම පෙන්වන්නේ මේකයි. එම නිසා ඒ සත්‍යතාවය අපි දැනගත යුතුයි. ගණන් කරලා බලන්න මේ පද තුනෙන් හතර සැරයක් මේ යෝහන් ලියනවා සත්‍යතාවය ගැන. නමුත් පොඩ්ඩක් හිතලා බලන්න. අපි තාමත් පැහැදිලි අපි හැමෝම දන්න පද. ඒ යෝහන්ගේ සුභාරංචිය 14 වෙනි පදේ 6 වෙනි පදේ ගත්තොත් ඒකේ පැහැදිලි කියන කවුද කියන්නේ? යේසුස් වහන්සේනේ කියන්නේ. මොකද්ද කියන්නේ? හැමෝම කටපාඩම් එකනේ. හරිද? යෝහන් 14:6 මොකද්ද කියන්නේ? ආන්නරි. ඒ කියන්නේ යේසුස් වහන්සේ තමයි සත්‍යතාව. ඒ පමණක් නෙමෙයි. අපි ගත්තොත් මේ යෝහන්ගේ සුභාරංචිය 17:17 උන්වහන්සේගේ වචනේ සත්‍යතාව. ඒ කියන්නේ යේසුස් වහන්සේ සත්‍යතාවය උන්වහන්සේගේ වචනේ සත්‍යතාවය සුද්ධාත්මන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්නේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය. ඒකට ඕනතරම් අපේ බයිබල් පදවල් කීපයක්ම තියෙනවා. ඒ කියන්නේ අපි පොඩ්ඩක් කියමුද ඒක මතක් කිරීම සඳහා යෝහන්ගේ සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ
පළවෙනි පද පහම කියමුකෝ. ඒක හරි ලේසි. යොහන්ගේ සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා. නුඹලාගේ සිත් නොකලඹේවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. මා කෙරෙහි විශ්වාස කරන්න. මාගේ පියාණන් වහන්සේගේ ගෘහෙහි බොහෝ වාසස්ථාන ඇත්තේය. එසේ නොවේ නම් මා විසින් නුඹලාට කියනවා ඇත. මක්නිසාද නුඹලාට ස්ථානයක් පිළිල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළිල කරන්නෙම් නම් මා සිටින තැන නුඹලා සිටින පිණිස මා නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නේමි. මා යන ස්ථානයේ මාර්ගය නුඹලා දන්නෝය. තෝමස්ද දන්නෝයයි කීසේක. තෝමස්ද ස්වාමීනි ඔබ කොතනට යන්නේදයි අප නොදනිමි දන්නේ කොහොමදයි උන්වහන්සේට කීවේය. 6 වෙනි පදය. යේසුස් වහන්සේ ඔහුට කියනසේක් මාර්ගයේද සැබෑවද ජීවනයේද මමය. මා කරුණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. ඒ කියන්නේ යේසුස් වහන්සේ තමයි සත්‍යතාවය කියලා කියන්නේ. කලින් මම පදේ කිව්වා දෙවියන් වහන්සේගේ වචන සත්‍යතාවය කියලා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ බොහෝ දේවල් ලියලා තියෙන්නේ සුද්ධාත්මන් වහන්සේ අපට මේ සත්‍යතාවය උගන්වනවා කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියපු දේ එයා අහලා කෙලිම අපට පැහැදිලි කරලා දෙනවා එච්චරයි. නමුත් ඒ කියන්නේ මේකෙන් මේ යොහන් මේක කියන්නේ අපි සත්‍යතාවය දැනගත යුතුයි. උන්වහන්සේ සත්‍යතාවය. උන්වහන්සේගේ වචනය සත්‍යතාවය. සුද්ධාත්මන් වහන්සේ මේ සත්‍යතාව පියාණන් වහන්සේ සිට අපට පැහැදිලියෙන් කියලා දෙනවා. ඒක අපි කවදාකවත් අමතක කරන්න එපා. ඒ කියන්නේ මේ යොහන් තුමා ලියනවා මේ අම්මට. ඒ කියන්නේ දේව ප්‍රේමයෙන් පිරීලා සිටින අම්මටයි අම්මාගේ දුවට ළමයින්ටයි ඒ නිවසේ සිටින සභාවට මේ ලියන්නේ සත්‍යතාව දැනගත්තේ. නමුත් එකක් මං කියන්නම්. ඒක දැනගෙන ඉන්න එක පමණක් මදි. ඒ සත්‍යතාවයේ අනුව ජීවත් වෙන්න ඕන. ඒ කියන්නේ ඒකට ප්‍රේම කරනවා පමණක් නෙමෙයි. ඒ අනුව අපි ජීවත් කළ යුතුයි. නැත්තම් දැන් බලන්න ඒ දවස්වල බොරුකාරයෝ වෙනවලු. මං හිතන අර දෙවෙනි යෝහන් පොතේ මං හිතන හැටියට 7 වෙනි පදේ හෝ 7 වෙනි පදේ ඉඳලා ගියවොත් ඒ දවස්වල බොරුකාරයෝ ඉන්නවලු. බොරු කියන මිනිස්සු ගෙවල් වලට එනවලු. දැනුත් එනවනේ ඒක. දැනුත් මේ රටේ බොරු කියන අයත් ඉන්නවා. ක්‍රිස්තියානි අය. ඒ මිනිස්සුන් ඇවිල්ලා මේ සත්‍යතාවය නෙමෙයි ඒගොල්ල වෙන දේවල් කියනවා මිසක් දෙවියන් වහන්සේගේ සත්‍ය ඒ කියන්නේ තමුන් උන්වහන්සේගේ වචන කියවන්න ඕන. සුද්ධාත්මන් වහන්සේ පැහැදිලි කරනවාමයි යේසුස් වහන්සේ සත්‍යතාව උන්ව. දැන් අපි හැමෝම උන්වහන්සේ පිළිගත්තා. හේතුව දැන් අපි කිව්වනේ එයා තමයි ස්වර්ගයට යන්න එකම මාර්ගය යේසුස් වහන්සේ. අපි හැමෝම ඒ උන්වහන්සේ පිළිගත්තා. පිළිගත්තා පමණක් නෙමෙයි උන්වහන්සේගේ වචනය ගමන් කරන්න හේතුව උන්වහන්සේ සමග වාසය කරන්න. නමුත් ඒ සත්‍යතාවය වෙනස් කරන්න හුඟක් අය උත්සාහ කරනවා. ඒකයි මේ යොහන් තුමා ඒ පවුලට ලියන්නේ. ඒ පවුලට විතරක් නෙමෙයි ඒ අම්මටයි ඒගොල්ලන්ගේ ළමයින්ටයි ලියන්නේ ඒකයි. ඒක එතන රැස් වෙන කට්ටියටත් ලියන්නේ මේකයි. කරුණා කරලා ප්‍රවේශයෙන් වෙන්න සත්‍යතාවය අවශ්‍යයි. ඒ අනුව ඒකට ප්‍රේම කරන්න ඕනේ. ඒ අනුව කීකර වෙන්න ඕනේ. ඊටමත් වැදගත්. මම පස්සේ නැවතත් ඒ ගැන කතා කරන්න කැමති. නමුත් දැනට අපි පොඩ්ඩක් බලාගෙන සිටිය යුතුයි. මේ පද තුන වලින් අපි සත්‍යතාවය දැනගත යුතුයි. ඒකයි ඒ පවුලටයි ඒ සභාවටයි ලියන්නේ. ඒකමයි අපටත් ලියන්නේ. අපි මව්ගරු දස අර මවට ලියලා තින්නේ. අපි හැමෝම
ඒක දැනගත යුතුයි. දෙවෙනුව අපි දෙවෙනි යෝහන් පොතේ 4 වෙනි පදේ 6 වෙනි පදේ කියවොත් මේ සත්‍යතාවය අනුව අපි ගමන් කළ යුතුයි. පොඩ්ඩක් කියවන්න ඒක. 4 ඉඳලා 6 දක්වා. දෙවනි යොහන් පළවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ සිට පියාණන් වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නුඹේ දරුවන්ගේ සමහරුන් සත්‍යතාවයේ හැසිරෙනවා මට සම්බ වුණ බැවින් ඉතා ප්‍රීති වෙමි. ඉනින් ස්වාමි දුවනියනි පටන් ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලිව්වාක් මෙන් නොව අප විසින් එකිනෙකාට ප්‍රේම කරන ලෙස නුඹලාගෙන් ඉල්ලා සිටිමි. ප්‍රේමේ නම් උන්වහන්සේගේ ආඥා ලෙස හැසිරීමය. ආඥාව නම් නුඹලා පටන් ගැන්මේ ලෙස ප්‍රේමෙහි හැසිරීමය. පොඩ්ඩක් හිතලා බලන්න මේ පද ටිකයි. ඒක ඉතාමත් වැදගත්කම. අපි වචනය අනුව ගමන් කළ යුතුයි. වෙන ක්‍රමයක් නැහැ. ඕන කෙනෙක් ඕන දෙයක් ඇවිල්ලා දේශනා කරපුවෙන් ප්‍රශ්නයක් නැහැ අපට. අපේ ප්‍රශ්නේ එකයි. උන්වහන්සේගේ වචනය දැනගත යුතුයි. දෙවෙනුව උන්වහන්සේගේ වචනය අනුව අපි ගමන් කළ යුතුයි. ඒක අමතක කරන්න එපා. වෙන ක්‍රමයක් නැත. වෙන මාර්ගයක් නැත. පොඩ්ඩක් හිතලා බලන්න. යාකෝබ් ලියනවා. මම හිතන්නේ යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ කියනවා තමුන් වචනේ අනුව අහගෙන ඒ අනුව ජීවත් වෙන්නේ නැත්නම් තමුන් රවට්ටා ගන්නවා කියන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න. ඕගොල්ලෝ සභාව රවට්ටන්නේ නැහැ, පාස්තර රවට්ටන්නේ නැහැ. තමුන්ව රවට්ටනවා වචනේ අනුව ගමන් කරන්නේ නැත්නම්. මම කිව්වේ නෙමෙයි පොතේ ලියලා තියෙන්නේ කියන්නේ. නොත් ඒක පළවෙනි යාකෝබ් පළවෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ 25 වෙනි පදේ ගත්තොත් ඉතාමත් වැදගත් පදේ. ඒ යාකෝබ් කියනවා මගේ වචනය අනුව. ඒකෙන් මගේ වචනේ අහලා ඒක අමතක කරන්නේ නොත්ක ඒ අනුව තමුන් ජීවත් වෙනවා නම් තමුන් දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලැබෙනවාමයි කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. කොවිඩ් වලින් ඕන එකක් හරි අපට නම් ප්‍රශ්නයක් නැහැ. හේතුව උන්වහන්සේ අපට ශීල ආශිර්වාද දෙනවාමයි. පවුල් කිව්වා වගේම මටත් මේ මෙහෙ ඇවිදින්න එපා කියලා කීප දෙනෙක් කියලා තියෙනවා. පිටරටෙන් කෝල් කරනවා යන්න එපා, පල්ලියට යන්න එපා. කොහොමද පල්ලියට යන්න තියෙන්නේ? ඉතින් ඒකට බය වෙන්න ඕනේ නැහැ. හේතුව උන්වහන්සේගේ වචනේ අනුව හැබැයි තමුන් තීරණයක් ගන්න ඕන. තමුන්ව රවට්ට ගන්න එපා. කියවුවා මොතරකේ අමතක කර නොකර ඒ වචනේ අනුව තමුන් ගමන් කරනවා නම් දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවාමයි. දෙවියන් වහන්සේ බොරුකාරයෙක් නෙමෙයි බොරු කියන්නේ. උන්වහන්සේ කිව්වොත් කරනවාමයි. අපට බය නැතුව කියන්න පුළුවන්. ක්‍රිස්තියානි කෙනෙක් වුණාම අපට අසල්වාසියෝ දැනගත යුතුයි. ලයිට්ස් ගැන කල්පනා කරන්න එපා. දෙවියන් වහන්සේගේ දරුවෙක් කියලා යාගල හිතන්න ඕන. කොයි සභාවට ගියේ ප්‍රශ්නයක් නැහැ. ගමේ හෝ තමාගේ නිවසේ හෝ තමාගේ අසල්වාසියෝ හෝ දැනගත යුතුයි තමුන් දෙවියන් වහන්සේගේ දරුවෙක් හැටියට. ඒක වැදගත්. තමුන්ගේ ක්‍රියා තමුන්ගේ හැසිරීම ඔක්කොම මිනිස්සු බලාගෙන ඉන්නවා. වචනය යන ගමන් කරොත් ඔයාත් රවට්ටන්නේ නැහැ, අර මිනිස්සුත් රවට්ටන්නේ නැහැ. ඒකයි වැදගත්. ඒක තමයි මේ ඒ විතරක් නෙමෙයි. දැන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ කීකරුවීම ගැන. පළවෙනි සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදේ හැමෝම දන්න පදයක්. සාමුවෙල් මොකද්ද කිව්වේ සවුල් රජතුමාට? කීකරුවීම වැදගත් පූජාවට වඩා කියලා. දැන් හුඟක් අය මම කොච්චර බලන්න උදේ පාන්දර නැගලා යාඥා කරනවා හැමදාම පල්ලියට යනවා ආර්ග කරනවා මේ කරනවා ඒකෙන් වැඩක් නැහැ. තමුන් කියලා තියෙන එක මොකද්ද? තමුන් ඔය පූජා වලට වඩා
දෙවියන් වහන්සේගේ වචනයට කීකරුවීම වැදගත්. හුඟක් අය මේ පූජාවනේ කතා කරන්නේ. මම මේ අවුරුදු ගණනක් සේවයක්. මොන සේවයක් නේ ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් තමුන් දෙවියන් වහන්සේගේ වචනට කීකරු වෙනවාද නැද්ද කියලා අපි බලලා කියන්න ඕනේ නැහැ. ඒක මිනිස්සුත් දන්නවා, දෙවියන් වහන්සේත් දන්නවා, සුද්ධාත්මෙන් වහන්සේ. ඒකයි එෆීසි පොතේ මම හිතනවා ඔව් ඒකේ ලියලා තියෙනවා තමුන් සුද්ධාත්මෙන් වහන්සේට කනගාටු වෙන්න ඉඩ දෙන්න එපා. ඒ කියන්නේ අන්න දුක් දෙන්න එපා කියන්නේ. හේතුව තමුන් බොරුවක් කිව්වොත් තමුන් ඒ විදිහට වචන යනවා ගණන් කරලා දුක් දෙන්නේ කාටද? සුද්ධාත්මෙන්. සුද්ධාත්මයන් වහන්සේ ඔයාව අත්හැරලා යන්නේ නැහැ. නැත්තම් මේ සුද්ධාත්මයන් වහන්සේ පල්ලිය තියලා මේ ගමට යන්නේ නැහැ. ගමෙත් එනවා, පල්ලියේ මේ බස් එකෙත් එනවා, තැපාරමට ගියත් එතෙන්ට එනවා. හේතුව ඔයාව බොන්න නැතුව අල්ල ගන්න. ඒක දෙවියන් වහන්සේගේ වචනේ අනුව අපි ගමන් කළ යුතුයි. මෙතන හැමෝම මම නිතරම කියන පදයක්. ඕක හැමෝම දන්නවා නේ. ජෝෂුවාගේ පොතේ පළවෙනි පරිච්ඡේදයේ මම හිතන්නේ 8 වෙනි පදේ. ඒක මගේ ජීවිතයේදී මම පාවිච්චි කළ වචනයක්. තමන් මේ වචනය අමතක නොකර ඒක මෙනෙහි කරමි හැමදාම ඒ අනුව ගමන් කරොත් තමන් සාර්ථක ජීවිතයක් ගත හැකි. ආශිර්වාදල ජීවිතයක් ගත කරයි. ප්‍රශ්නේ නෝමයි. මේකද මේ කොවිඩ් දැන් ප්‍රශ්නේ ඕගොල්ලන්ට. මේ රටේ තිබිච්ච ප්‍රශ්නේ ඕගොල්ලන් දන්නේ නැත්නම් ඕගොල්ලන් ඉපදින්න ඉස්සෙල්ලත් අපි ප්‍රශ්නට මුහුණ දුන්නා. 58 ඕගොල්ලන් ඉපදලා නැති සමහර අය. ඒකටත් අපි මුහුණ දුන්නා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මෙහෙ තියාගත්තොත් අපි ඉන්න ඕන. කොහෙක් හිටියොත් ප්‍රශ්න නැති ජීවිතයක් නැත. ඒක තමයි යෝහන්ගේ සුවාරංචි 10 වෙනි පරිදිදී 2:33 කියන මං ආවේ ඔබට සමාදානය දෙන්න. නමුත් මේ ලෝකේ ප්‍රශ්න තියෙනවාමයි. නමුත් මං ලෝකේ ජයගත්ත ඔබටත් ජයගත්ත හැකි. හුඟක් අය මේකේ මේ කොරෝනා ගැන ලොකු කතාවක්. ඔය මට නම් හොඳ වෙලාවට ඔය ඔයගොල්ලෝගේ මොබයිල් ෆෝන් එක නෑ මට. ඔයක දැක්ක හැටිය මට ගෙනල්ලා වෙන්නනවා. මං ගෙවක දාලා කියන්න ආවොත් නැතොත් මට ප්‍රශ්නයක් නැහැ. අපි ගමන යනවාමයි. හරි. එහෙම වුණා මෙහෙම වුණා අර මිනිහා මෙහෙ කිව්වා. අපිට මොකෝ? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. උන්වහන්සේ පෞල් කියවා වාසේ මේ වෙලාවේ ඇස්වැහුවොත් ස්වර්ගයේ උන්වහන්සේ සමග. එච්චරයි. තමුන් ඒ අනුව ජීවත් විය යුතුයි. එතකොට දැන් අපි මෙතනට දැන් ආවා. ඒ කියන්නේ මේ වචනේ අනුව අපි ගමන් කළ යුතුයි. මේ යෝහන්ට හරි සතුටුයි. හේතුව එයා දැනගත්තා. මේ අම්මයි දරුවයි ඒගේ සභාවේ හිටපු අය ඇවිද එහෙම හම්බ වෙනවනේ. නෝර හම්බුණා කියමුකෝ. මන් දැනගත්තා ඔය ළමයින් ටික ඔක්කොම ඔය පල්ලියට එන අය ඔය සභාවට එන අය ඔක්කොම දෙවියන් වහන්සේව ප්‍රේම කරනවා සත්‍යතාවය දැනගෙන ගමන් කරනවා කියලා එයාට හරි සන්තෝෂයි. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලන් එයා තරවට කරනවා. යේසුස් වහන්සේ කිව්වනේ දෙවියන් වහන්සේගේ වචන කියනවනේ මේක. ඒක 4 වෙනි පදේ ඊටම පැහැදිලිව කියන්නේ. එකක් ප්‍රීතිය අනිත් එක මේක දෙවියන් වහන්සේ තීපි අණ. ඒ කියන්නේ මේ තමන් දෙවියන් වහන්සේ වචනන ගමන් කළ යුතුයි. ඒ පමණක් නෙමෙයි 5-6 කියවොත් ඒ වචනේ එයා ඊටමත් උනන්දුවෙන් ආරාධනා කරුණා කරලා මේ දෙවියන් වහන්සේගේ වචනේ අනුව තමන් කවදාකවත් යහම යන්නේ නැතුව කරුණා කරලා ගමන් කරන්න ඒ විදියට. පොඩ්ඩක් 4 වෙනි පදේ කියමුද? දෙවැනි යොහන් 1:4 පියාණන් වහන්සේගෙන් අප ආඥා ලැබූ ලෙසම නුඹේ දරුවන්ගෙන් සමහරුන් සත්‍යතාවයේ හැසිරෙනවා මට සම්ම වුණ බැවින්
ඉතා ප්‍රීතිවෙමි. දැන් බලන්න සමහර අය බලන්න ඒ සභාවෙත් සමහර අය මේ සත්‍යතාවයේ අනුව ගමන් කරන නිසා මට ලොකු ප්‍රීතියක්. සමහර අය එහෙම කරන්නේ නැහැ. නමුත් එතෙන් නවත්තන්න ඊළඟ පදේ කියාගෙන ගියොත් යා කියනවා කරුණා කරලා මේක දෙවියන් වහන්සේ ඔබගෙන් ඉල්ලන දේ ඒකට ඇහුම්කන් දීලා ඒ අනුව ගමන් කරන්න. 5-6 පොඩක් කියවන්න බලන්න. ඉනින් ස්වාමිදුවනි පටන් ගැන්මේ සිට අපට තිබුණු ආඥාව මිස අලුත් ආඥාවක් ලිව්වාක් මෙන් නොව අප විසින් එකිනෙකාට ප්‍රේම කරන ලෙස නුඹෙන් ඉල්ලා සිටිමි. දැන් බලන්න. ඕගොල්ලෝ ඔක්කොම දැනගත්ත සත්‍යතාවක් මම මේ වෙලාවේ කියන්න කැමතියි. මේ සත්‍යතාවයේ දැනගෙන ඒ අනුව ජීවත් වෙන්න ඒක දොම් කීකරුණානේ. ඒ සත්‍යතාව දැනගත්ත. ඒ කියන්නේ තමුන් හැමෝම මේ යේසුස් වහන්සේ මේ ලෝකට ආවේ මොනවටද? අපගේ පව් වලින් සමාව දෙන්න. ඒ සත්‍යතාව වලට දැනගත්තා. ඒකට තමුන් කී තීරණය ගත්ත වෙන කවුරුත් නෙමෙයි. තමුන් තීරණය කරගෙනම පිළිගත්තා උන්වහන්සේ. ඒ කියන්නේ තමුන්ම මේක කළදී. ඒ කියන්නේ මේ වචනයට අහුම්කම් දෙනවා පමණක් නෙමෙයි දැනගෙනවා පමණක් නෙමෙයි ඒකට තමුන් ප්‍රේම කළ යුතුයි. ඒ ප්‍රේම තුලින් ඒකට කීකිර වෙනවා. ඊ විට තමයි අපි ගැලවීම ලැබලා තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රේමයයි ගැලවීමයි මේ කීකරුවීමයි දෙකම එකට යන්නේ. මම ප්‍රේම කරනවා කියන වැඩක් නැහැ. ඒකට කීකරුවුම් නැත්තම්. තමුන් දෙවියන් වහන්සේ ඒකයි මෙහෙම කිව්වේ. යෝහන්ගේ සුභාරංචියේ 14 වෙනි පරීක්ෂේදී 15 පදේ කියවුවත් මට ප්‍රේම කරනවා කිව්වනම් මගේ වචනයට කීකරු වෙන්න. ඊළඟට 22 වෙනි පදේ ගත්තොත් මට ප්‍රේම කරනවා මමයි පියාණන් වහන්සේ ඔබව ප්‍රේම කරනවා. 23 වෙනි පදේ කිව්වොත් මම නිතරම කියන දෙයක්. 14 ඔබ මට ප්‍රේම කරනවා නම් මාගේ වචනට ප්‍රේම කරනවා නම් මමයි පියාණන් වහන්සේයි ඔබ සමග ඔබ නිවසේ වාසය කරනවාමයි. වා කොහෙටියත් කියන්න බෑ ලයිට් හවුසේ තමයි පියාණන් වහන්සේ පුත්‍රයන්න් වහන්සේ ආත්මයන් කෙසේ වෙතත් ඔබ සමග. නමුත් ඔබ කොහෙ නිවස හිටියොත් පේරාදෙනිය වෙන්න පුළුවන්, කඩගණ්ඩා වෙන්න පුළුවන්, බොක්කාවල වෙන්න පුළුවන්, පොත්ත පිටිය කොහෙ හිටියත් කමක් නැහැ. මමයි මගේ පියාණන් වහන්සේයි ආත්මයන්සයි ආත්මයන් ඉබීම දෙවියන්ස පිළිගත් දවසේ වෙන්නේ ඉන්නවනේ. මමයි පියාණන් අපි ඇවිල්ලා ඔය ගෙදර වාසය කරන කාටද බෑ වෙන්නේ මොන කෝවිද්ද? අපේ නිවසට දෙවියන් වහන්සේත් ඉන්නවා. ඒනේ පියාණන් වහන්සේ ඉන්නවා. පුත්‍රයන් වහන්සේ ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ ඉන්නවා. තුන් දෙනාම ඉන්නවා අපේ නිවසේ. නමුත් අපි ඒකට කීකරු වෙලා ගමන් කරනවාද? තමන් ඒක තීරණය ගන්න ඕන. ඒ කියන්නේ ඉස්සල්ලාම සත්‍යතාව දැනගත යුතුයි. දෙවනුව සත්‍යතාව අනුව අපි ගමන් කළ යුතුයි. අවසාන වශයෙන් මම කියන්න කැමති සත්‍යතාවය අනුව අපි වාසය කළ ඒ කියන්නේ අපි එහිදී රඳා පවතින්න ඕන. අහලා විතරක් නෙවෙයි ඒ සත්‍යතාවයට දැනගන්න ඕන. ඒ සත්‍යතාවය අනුව ගමන් කරන්න ඕන. ඒ සත්‍යතාවයේ තුල අපි පවතින්න ඕන. ඊටමත් වැදගත්. මේ මිනිස්සු ඔය බොරු කරන මිනිස්සු ඒකට කියලා කවදාවත් මම කියන්නේ 7 වෙනි පදේ වෙන්න ඕන. පොඩ්ඩක් 7 වෙනි පදේ කියවන්න බලන්න. දෙවනි යොහාන් 1:7 මක්නිසාද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මාංශයෙන් යුක්තව එන බව ඒත්තු නොගන්නා බොහෝ රවටිලකාරයෝ ලෝකයට පැමිණ සිටිති. රවටන්නාද විරුද්ධ ක්‍රිස්තුස්ද මොහුය. අප විසින් කළ දේ නුබලාට නැති නොවන ලෙසත් සම්පූර්ණ වූ විපාකයක් නුබලාට ලැබෙන ලෙසත් නුබලාම බලාගන්න. ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමෙහි නොපැවති ඉස්සරහට යන්නා වූ කිසිවෙකුට දෙවියන් වහන්සේ නැත්තේය.
ඒ ඉගැන්වීමෙහි පවතිනාටම පියාණන් වහන්සේද පුත්‍රයන්න් වහන්සේද සිටිනසේක. පොඩ්ඩක් නවත්තන්න මේකේදී එක පදයක් තියෙනවා මම හිතන්නේ 7 වෙනි පදේ වෙන්න උන මන් දන්න හරියට ඒ කියන්නේ ඒ වගේ බොරු කරන මිනිස්සුන් ගෙදරට එන්න දෙන්න පා කියලා ලියලා තියෙනවා. කොයි 10 පොඩ්ඩක් කියවන්න. 10 වෙනි පදය නුඹලා වෙතට එන යමෙක් මේ ඉගැන්වීම නොගෙනෙනවා නම් ඔහු ගෙදරට පිළි නොගන්න. ඔහුට සුභ සිද්ධ වේවායි නොකියන්න. දැන් බලන්න. දැන් සාමාන්‍යයෙන් දිව්‍යන් වහන්සේගේ පොතේ හැමදාම ලියලා දිනවා පාස්තර කෙනෙක් හෝ දේවසේවක කෙනෙක් ආව මිනිහම කොහොම හරි ගෙදර ගෙනල්ලා උපකාර දීලා එයාට කෑම දීලා මොනවා හරි පඳුරු දීලා හැම යවන්න ඕනේ. නමුත් මෙතනදී පැහැදිලිම යෝවාන් කියනවා බොරුකාරයෙක් ආවොත් ගෙදරට ගන්න මෙපා කියලා. හේතුව මං කියන්නම් හේතුව. හේතු තුනක් මං කියන්නම්කෝ. ඇයි මෙයාව ගන්න ගෙදරටම ගන්න එපා කියලා කියන හේතුව මොකද්ද? පළවෙනි දේ එයාව ගෙදර ගෙන්න ගත්තොත් අපේ යාළුකම දැන් හොඳ වෙනවනේ. ඒතකොට යාළුකමට එයා කියන එකත් පිළිගන්නවා. තේරෙනවද? ඒක තමයි ගෙදරට ගෙන්න එපා කියන්නේ. අනිත් එක පොඩ්ඩක් ඉස්සලා බලන්න. මේ මිනිහා ආවොත් ඉස්සලා යාළුකම ඊට පස්සේ මිනිහගේ තියෙන ටික ඔක්කොම හරනවා එතන. ඉතින් අපි පිළිගන්න එක. අන්තිමේදී තව ඉතාලම වැදගත් පදේ. ප්‍රශ්න මේකයි. අර මිනිහා අනිත් තැනකට එන මම ඊයේ හිටියනේ රිජෙන්සිලා ගෙදර. මම හිටියනේ ඇලෙක්සිලා ගෙදර කියලා. කිව්වම ඕගොල්ලෝ ඉතින් පිළිගන්නවා. ඇලෙක්සිලා ගෙදර හිටියලු මෙයා. රිජෙන්සිලා ගෙදර මෙයා හිටියලා මේ බොරුකාරයා. මිනිහට පුළුවන් නේ කියලා කියන්න මේ ඒ අර මිනිස්සුත් හිතනවා ඇලෙක්සිලා ගෙදර රිජෙන්සිලා ගෙදර හිටියා නම් මේගේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඒම නිසා එවැනි මිනිස්සුන්ග කීප කොහොම හරි ගෙදරවත් ඒ ළඟවත් යාගන්න එපා. එච්චර වැදගත් මේ පණිවිඩය කියන්නේ අර ස්කාන්තාවට. ඒ කියන්නේ සභාවට. ඒ සත්‍යතාවය අපි දැනගත යුතුයි. මං හේතු තුනක් කිව්වනේ. අරමිනියා කියලා මේ යාළුකම දෙමෙක සමහර විට හේතුව මේකයි. අපි සත්‍යතාවය දැනගත අය. යේසුස් වහන්සේ පිළිගත් අය ඊට වැඩි වෙනවන්න තෝරන්නේ අපට. මිනිස්සු අරක කියන මේක අර මෙනත් තෝරන්නේ උන්වහන්සේ පිළිගත්තාම උන්වහන්සේ දරුවෝ උන්වහන්සේ සමග වාසය කරනවාමයි කියලා පොතේ ලියලා තියෙන එක. ඊට පස්සේ වෙනවද ඕනේ. මේ මිනිස්සුන්ලා බොරුනේ කරන්නේ. අරක දෙනවා මේක දෙනවා ඔන්න අර්මිනියා පිටිපස්සේ යනවා. දැන් බලන්න මං ළඟදී ගියාන එක සභාවකට හරි ෂෝක් සභාවක්. මේ කොහෙද පස්සියාල කිට්ටුවේ ඒකට. ඒගොල්ලෝ හිටියේ අර කවුද? ලෑන්ඩ්රෝල්ගේ චර්ච් එකේ. අස්වල ආවනේ. ඒ මං හිතුවා අයිය අස්වලනේ ඒගොල්ලෝ බොරුවනේ කියන්නේ. ඒගොල්ලෝ අස්වල දැන් කොහොමත් නැහැ. තනියම සේවය කරන හරි ෂෝක් කට්ටිය. ඒ කියන්නේ රැවටිකාරයෝ. සාක්කුවේ සල්ලි දිනා බැංකුවේ සල්ලි දිනා වැඩක් නැහැ නේ අපට. එහෙමනම් ඒ පල්ලියට යන්න. සාක්කුවේ සල්ලි හොන්නම් බැංකුවේ සල්ලි හොන්නම් ඒතට යන්න. මේ මිනිස්සු එතනින් පිටත් වුණා. හේතුව අපි දෙවියන් වහන්සේ දැනගත්ත අය. එම නිසා කරුණා කරලා අපි දැනගමු මේ අම්මට කියපු අවදාදේ පිළි අරගෙන ඒ අනුව ගමන් කරමු. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරසේක්වා. බොහොම ස්තුතියි පාස්ටර් වාගේ ඉතාමත් සරල බලවන්ත ගැඹුරු ඉගැන්වීම ගැන. අපි සත්‍යතාවය දැනගන්නටත් සත්‍යතාවය තුළ පවතිනටත් සත්‍යතාවය තුළ රඳා පවතිනටත් අපේ ජීවිතයේ තීරණය කර ගනිමු. ඒ වචනේ නිසා ස්තුතියි. අපි ඒක අපේ ජීවිතයට අදාළ කර ගනිමු. මේ උදෑසන ඔබට දැනුම් දීම වශයෙන් ඔබට කාරණා කීපයක් කියන්න තියෙනවා. එකක් සිකුරාදා යාඥාව නැහැ. අපි සිකුරාදා යාඥාව පවත්වන්නේ නැහැ. මේ රජයේ සහ මේ සෞඛ්‍ය නීතිය වලට කීකර වෙන්න ඕන නිසා. නමුත් මේ ඉරිදා මේ දෙවමය අපි හැම අඟහරුවාදා දවසකම උදෑසන 10ට අපි මෙතන මේ රෙකෝඩින් කරනවා නැත්නම් ඒක රූපගත කරනවා.
ඒක ඉරිදා උදෑසන 10 මාරට විකාශනය කරනවා. ඒසිකට උපකාර කරනවා ලායලට ස්තුතියි සහෝදරයා. දෙවියන් වහන්සේ දරුවටත් ආශිර්වාද කරනවා ඇති. මේ උදෑසන ඔබට ඒක දරුන් දෙන්න ඕනේ. ඉරිදා උදෑසන 10 මාරට හැම ඉරිදාම නැවත දේවස්ථානයේ දේව මෙහෙයන් පටන් ගන්නා තුරු අඟහරුවාදට උදේ 10ට මෙතන මේ රූපගත කිරීම කරනවා. ඉරිදා උදෑසන 10 මාරට මේ විකාශනය කරනවා. ඒ නිසා කරුණායකට ඒකට සහභාගී වෙන්න. ඒ දේව මේ පවත්වන අවස්ථාවේදී මේ ඔන්ලයින් නැත්නම් මාර්ගස්ත ක්‍රමයට මේ දේව මේ පවත්වන වෙලාවේදී ඔබ ඒකට සහභාගී වෙන්න උපරිමයෙන් උත්සාහයක් දරන්න. මොකද අපි දන්න උඟක් වෙලාවට විවිධ ප්‍රශ්න නිවාසවල ඉඳගෙන මේකට යොමු වෙන්න අමාරුයි. නමුත් ඔබ ඉරිදාට දේව මෙහෙට ආවොත් සැබවින්ම අපි ඒකට සහභාගී වෙනවා වගේ එක පැයක් හුඟක් වෙලාවට මේ දේව මේ දැන් කෙටි කරලා තියෙන්නේ. මොකද ඒක ඔබගේ ගෙදර මේක ඔබ සහභාගී වෙන්න ඕන නිසා. ගෙදර විවිධ ප්‍රශ්න තියෙන නිසා ඔබට ඒක සහභාගී වෙන්න අමාරුකමක් තිබෙන නිසා ඒක කෙටි කර තිබෙනවා. නමුත් ඒ කෙටි කාලයේදී හෝ ඔබ සැබවින්ම ස්වාමීන් වහන්සේගේ නමස්කාරයට එකතු වෙන්නයි කියා අපි ගෞරවයෙන් ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ පැය ඒ වෙනුවෙන් කැප කරන්නට. ඉරිදා ඔබ බස් වල ඇවිල්ලා හුඟක් වැය කරගෙන රස්තය ඇවිදලා අමාරුකමෙන් ඇවිල්ලා මෙතන ගත කරලා නැවත යන ඒ වෙලාව ඉතුරු වෙනවා. මේ නැවත රැස් වෙන තුරු. ඒ නිසා කරුණාකර එක පැයක් අමාරුකමෙන් හෝ ඒකට සහභාගී වෙන්නයි කියලා ඉල්ලා සිටිනවා. දේව මේ සෑම කොටසකටම ඔබ සහභාගී වෙන්න. බයිබලය අතර ගන්න. ඒක කියවන්න. ඒ වගේම ඔබගේ පඳුරු දසයෙන් කොටස් ඔබ වෙන් කරගන්න. ඒකේ નિયમિત වෙලාවට ඔබ කවරකට දාගන්න. ඒක සභාවේ කාර්යයන් සඳහා ඒක පාවිච්චි කරනවා. මොකද සභාවේ අනිකුත් කාරණාවන් එලෙසම සිදු වෙනවා. ඒ නිසා ඔබගේ දසයෙන් කොටස් සහ පඳුරු ඔබ ඒ වෙලාවට එකතු කරගන්න. ඒක ඔබේ බෑග් එකකට මල්ලකට දාගෙන ඒක සභාවට ලැබෙන්න සලස්වන්න. ඒ ලැබෙන ක්‍රමයක් අපි ඔබට යථා කාලයේදී දන්වන්නම්. ඒක සභාවට ලැබෙන සලස්වන්න. ඒ වගේම යාඥා කරන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් ඔබගේ පුද්ගලික ලියුමක් රෝගයක් අමාරුකමක් තියෙනවා නම් කරුණාකර ඒක කාර්යාලයට දන්වන්න. නැත්නම් පාස්ටර් රියන්සිට හෝ මට හෝ සේවය කරන අපගේ අනිත් සහෝදරියන්ට හෝ කරුණාකර දන්වන්න. එවිට අපි ඔබ ගැන නිරන්තරයෙන්ම යාඥා කරනවා. ඒ අතරම ඔබට අති විශේෂ දෙයක් මොකක් හරි අත්‍යවශ්‍යම කාරණාවක් ඔබගේ නිවසේ සිදු වුණොත් කරුණාකර දැනුම් දෙන්න. මේ කොරෝනා කාලේදී බස්වල සහ එවැනි දේවල් වල අපි එහාට මෙහාට වැඩි නොයන නිසා අපි බොහෝ වෙලාවට මේ සාමාන්‍ය බැහැදකීම් සිදු වෙනවා අඩුයි. නමුත් ඔබට විශේෂ අවශ්‍යතාවයක් හෝ උවමනාකමක් තිබුණොත් කරුණාකර කියන්න. අපි කොහොම හරි ආවෙත් ඔබගේ නිවසට පුද්ගලික වාහනයකින් හෝ ඇවිත් ඔබ වෙනුවෙන් යාඥා කර ඔබගේ කාරණාවට උපකාර කරන්න අපි ලෑස්ති. ඒ නිසා කරුණාකර ඔබට එන්න. ඊයේ මට සහෝදරයෙක් කතා කරලා කිව්වා පාස්ටර් කවුරු හරි ස්වභාවයේ අමාරුකමකින් අපහසුකමකින් ඉන්නවා නම් කරුණාකර දැනුම් දෙන්න අපි එකතු වෙලා මොනවත් හරි කරමු කියා ඒගොල්ලන්ට උපකාර පිණිස. ඒ වගේ ඔබට තව කාටත් හරි ආර්ථිකව හෝ රෝගයකින් හෝ අමාරුකමකින් ඉන්නා කෙනෙකුට බලන්න හෝ උපකාරයක් කරන්න කැමති නම් කරුණාකර ඒ බව පාස්ටර් රියන්සිට හරි මට හරි කරුණාකර දැනුම් දෙන්න. අපි ඒ සඳහා යම්කිසි කටයුත්තක් කරලා තව කෙනෙකුට උපකාර කරන්න පුළුවන්. අපේ දේවගතුමා කිව්ව එකයි ප්‍රේමයේ සත්‍යතාවයේ පැවතීම නම් එකිනෙකාට ප්‍රේම කිරීමයි කියලා. ඒක බොරුර කරන්න එපා කියලා එතුමා කිව්වා. ඒ නිසා අපි අවංකව එකිනෙකාට ප්‍රේම කිරීමේ කටයුත්ත කරමු. ස්තුතියි මේ කාරණා මතක තියාගන්න. අපි නැගිට සිට යාඥා කරමින් මේ උදෑසන දේවමය හමාර කරමු. පෙම්බර මහෝත්තම දිවි ස්වාමිනිය ඔබට ස්තුතියි මේ උදෑසන ඔබ වහන්සේගේ පුදුම කරුණාව ගැන. අපි ඔබ වහන්සේ නමස්කාර කරනවා. ඔබ වහන්සේගේ පුත්‍රෝ ස්වාමී යේසුස් වහන්සේ අපට දුන්නා ගැලවීමත් රාජ්‍යයේ උරුමයත් සත්‍යතාවයේ වචනයත් සත්‍යතාවයේ ජීවනයත් සත්‍යතාවයේ රඳා පවතින පිණිස ඔබ වහන්සේ අපට ඉගැන්වුව මැනව. ඔබ වහන්සේගේ සත්‍යතාවය අප තුළට ස්වාමිනේ ඒවා අප තුළ පවතිනටත් එය තුළ රඳා පවතිනටත් අපිට උපකාර කළ මැනව. අපට දැනුම දුන්න මැනව. එළිදරව් කළ මැනව. ප්‍රඥාව දුන්න මැනව. සත්‍යතාවය අපට දැනුම් දුන්න මැනව. ඉගැන්වුව මැනව. ඒ තුළ පවතින්ට අපේ ගෙදර අපේ ගමේ අපි අවට අපි යන ස්ථානයේදී ස්වාමිනේ ඒ බව ප්‍රකාශ කරන්නට අපිට අවස්ථාව ලබා දුන්න මැනව.
ඒසේම කරන්ට උදව් කළ මැනව. ස්වාමිනිය වහන්සේට යාඥා කරනවා රෝගාතුරයින් අපගේ සහෝදර සහෝදරයන් ගැන ධනපාල සහෝදරයන් ගැන යාඥා කරනවා. ඔහුගේ ශල්‍ය කර්මය සාර්ථක කර ඔහුට දුන්නා වූ සුවය ගැන ස්තුතියි. පියාණන් වහන්සේගේ ස්පර්ශය ඔහුට තවදුරටත් දුන මැනව. ඔහුට උපකාර කරන්නා වූ ඔහුගේ නැගණියත් සහෝදරයාත් පුතුරුන්ටත් ආශිර්වාද කළ මැනව. පියාණන් වහන්සේ යාඥා කරන තවත් රෝගාතුරව ඉන්නා වූ අපගේ අනිත් සහෝදරවරුන් ගැන වෘද්ධ සහෝදර සහෝදරයන් ගැන ඔබ වහන්සේ යාඥා කරනවා. ඥානවති සහෝදරිය ගැන ස්වාමීනි ඒ වගේම තවත් ඉන්නා වූ අසනීපෙන් නුවර උඩු නුවර සහෝදරිය ගැන ස්වාමීනි ඒ වගේම තවත් රෝගාතුරව හෝ වයස්ගතව ඉන්නා වූ අපගේ සහෝදර සහෝදරියන් ගැන ඔබ වහන්සේ යාඥා කරනවා. ඔවුන්ට ඔබ වහන්සේ පිහිටවනු මැනව. ස්වාමීනි මේ වෛරස් කොරෝනා කාලයේදී ඔබ වහන්සේගේ දරුවන් ඔබවහන්සේගේ වචන එතුමාගෙන් ඇසුවා වගේ අපිට ඔබවහන්සේගේ ලේවල ආවරණයත් රැකවරණයත් තිබෙනවා. අපි ඔබවහන්සේ රැකවල් කරනවා. ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඒ ඔබවහන්සේගේ පොරොන්දුවේ වචනය ගැන නුඹලාගේ කූඩාරමට කිසි වසංගතයක් ලං නොවන්නේය කියා ඔබවහන්සේ පොරොන්දු වුණ නිසා ස්තුතියි. එලෙස නුඹලාගේ පැත්තේ දහසක්ද අනිත් පැත්තේ දසදහසක්ද වැටෙනවා. නුඹලාගේ ඇස් වලින් දකිනවා පමණක්ය ඒවා නුඹලා වෙත ලං නොවන්නේය කියන වචනය ඔබවහන්සේ ඉෂ්ට කරලා අපට කරුණාව දැක්වුව මැනව. දැන් ස්වාමීනි ඔබවහන්සේට මේ සතිය බාර කරනවා. මේ සතියේ මේ සියලුම ගමන් බිමන් සීමා සහිත වුණත් අපිට අවශ්‍ය කරන සියලු දේ ඔබවහන්සේ සපයා දුන මැනව. අපිට අවශ්‍ය කෑම බීම ඉඳ මිටුම් ස්වාමීනි මේ සියලුම සැනසීම ඔබවහන්සේ අප සියලු දෙනාටම දෙන්න කියා ඔබවහන්සේගේ හස්තයට බාර වෙනවා. පියාණන් වහන්සේ ස්තුතියි මේ උදෑසන ඔබවහන්සේගේ බලවත් හස්තයට මේ සතිය බාර කරනවා. ඔබවහන්සේ අපි සමග සිටිය මැනව ආශිර්වාද කළ මැනව අපගේ ස්වාමී වූ ගලවුම්කාර වූ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් අපේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද පුත්‍ර යේසුස් වහන්සේගේ කරුණාවද සුද්ධාත්මයන් වහන්සේගේ සහභාගිකමද ආරක්ෂාවද සුවේ රැකවරණයද ඔබ සියලු දෙනා සමගත් සියලු සුද්ධවන්තයන් සමගත් අපගේ ස්වාමී වූ ගලවුම්කාර වූ යේසුස් වහන්සේ නැවත එන තෙක්ම පවතිවා. ආමේන්. ඔබට ස්තුතියි. දෙව්පීඨයි සමාදානයෙන් ඉන්න ප්‍රේමයේ පවතින්ට නපුරට නපුර නොකරන්න යහපතින් නපුර පරාජය කරන්න. යේසු පීඨයි. ස්තුතියි.